අපේ SQL statement එකක තියෙන මොනවා හරි values වල එකතුවක් ඒ වගේම ඉහළ අගයක් පහළ අගයක් maximum value එකක් minimum value එකක් ඊළඟට count එක average එක වගේ දේවල් ගන්න අපිට aggregate functions පාවිච්චි කරගන්න පුළුවන් කියලා. ඒතර ඒකට අදාළව අපි කතා බහ කරා aggregate functions මොනවාද තියෙන්නේ කොහොමද aggregate function එකක් ලියන්නේ කියන එක. right හරි ඊළඟට තියෙන්නේ group by statement එක. right දැන් මේ වෙනකන් කරපු දේවල් වල right අපි අන්තිමට දීලා තියෙන අන්තිමට try කරලා තියෙන්නේ count කියන එක නා right මම හිතන්නේ මේක අපේ tut එකේ ප්‍රශ්නයකට අදාළව අපි කතා බහ කරේ. right මේ තියෙන්නේ ඉගෙනීමේ සැසිවාර වලට සහභාගී වූ සිසුන් සංඛ්‍යාව සොයා ගන්න. ඔතනින් තමයි අපිට distinct කියන keyword එක පාවිච්චි කරන්න ඕන උනේ. මොකද අපේ table එකේ ඉගෙනීම් සැසියකට අදාළව එකම ළමයා සැසි කීපයකට සහභාගී වෙලා තියෙනවා. ඒකට ළමුන් ගණන හොයන්න වුණොත් අපි හොයාගන්න ඕනේ unique ළමයි ප්‍රමාණය. right හරි එතකොට ඊළඟට මම කතා කරපු විදිහට අපිට තියෙන්නේ group by කියන statement එක. දැන් group by කියන statement එක අපි පාවිච්චි කරන්නේ aggregate functions වලින්. aggregate functions වලින් මේ දක්වා අපි පාවිච්චි කරේ මොකක් හරි තීරුවක තියෙන අගයන් ඔක්කොටම අදාළව ගන්න දෙයකට. එතකොට sum එක ගන්නකොට ඒ තියෙන values ඔක්කොම ටික අපි එකතු කරනවා. ඊළඟට average එක බලනකොට තීරුවට අදාළව තියෙන ඔක්කොම values ටිකේ average එක කියන එක තමයි උතෙන්දී calculate වෙන්නේ. අපිට එන්න පුළුවන් අවස්ථා දැන් ඔය අපේ student වගුව දිහාම අපි concentrate කරොත් right මේ student වගුවේ අපිට එන්න පුළුවන් නේද පිරිමි ළමයින්ට අදාළව ගෙවපු සම්පූර්ණ ගාස්තුව කොච්චරද? ගැහැණු ළමයින්ට අදාළව ගෙවපු සම්පූර්ණ ගාස්තුව කොච්චරද? එහෙම නැත්නම් කොට්ටාවේ නගරයේ ඉඳලා එන ළමයින්ට අදාළව වෙච්ච ගාස්තුව කියන්නේ ටවුන් එක කොට්ටා ඇඩ්‍රස් එක කොට්ටාව කියලා තියෙන ළමයින්ට අදාළව තියෙන ගාස්තුවේ මුළු එකතුව. ඒතකොට මේක විදිහට කොට්ටාවේ 1000 කියන එක තියෙනවා පළවෙනි තීරුවේ. ඊළඟට මෙතන 500 කියලා තියෙනවා. ඒතකොට 1500 කියන උත්තරේ අපිට අරගන්න ඕනයි. එතකොට එහෙම කරන්න වුණොත් අපේ උවමනාව වෙන්නේ එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් අවශ්‍යයි. ඇග්‍රීගේට් ෆන්ක්ෂන් එකක් අවශ්‍යයි. ඒ වගේම තමයි අපිට ඒක කියන්නේ තෝරාගත් කොටසක එකතුවක් තමයි එන්න ඕනේ. right මුළු එකතුවක් නෙමෙයි. එතකොට ඔන්න ඔය වැඩේට අපි ඔකට කියනවා සබ් ටෝටල්ස් ගන්නවා කියලා. මේ කොටසෙන් කොටස අණු කොටස් වල එකතු වුණ අරගන්නවා කියලා. සබ් ටෝටල් වේවා average එක සම්බන්ධයෙන්ුත් ඒක කරන්න පුළුවන්. ඒ විදිහේ කොටසකට අදාළව aggregate function එකක් පාවිච්චි කරන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරනවා group by කියන statement එක. එතකොට group by statement එක අපිට උදව් කරන්නේ කොහොමද? right එතකොට මෙතනදී group by statement එක උදව් කරනවා මේ මෙතන මගේ note එකේ තියෙන උදාහරණයට අදාළව කතා කරොත් මේ store information කියන table එකේ store එකෙන් store එකට අදාළව මුළු sales එකතුව හොයාගන්න. දැන් මේ table එක අරගත්තොත් ඔයගලන්ට පේනවා කොළඹ වල 1500ක් sales කරලා තියෙනවා. මෙතන කොළඹ වල 300ක් කියන sales කරලා තියෙනවා. right එතකොට sub total එක වෙන්නේ කොළඹ වල 1800යි. දැන් මෙතන output එකේ කොළඹ 1800 කියලා ඇවිල්ලා තියෙනවා. ගම්පහ 250යි එක entry එකයි පැටික්ලෝ 700යි එක entry එකයි. එතකොට මේක කරගෙන තියෙන්නේ කොහොමද? මේගොල්ලෝ select කරලා තියෙනවා අපිට output එකට අරගන්න ඕන columns ටික. දැන් මෙතනදී උමනාව තියෙන්නේ නගරයකට අදාළ මුළු sales වල එකතුව අරගන්න. එතකොට නගරයට තියෙන්න ඕනේ එයාට අදාළ මුළු sales ටික තියෙනවා.
එහෙනම් අපිට city එක output කරගන්න ඕනේ sales වල එකතුව output කරගන්න ඕනේ. එතකොට ඒකට තමයි sum sales කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට මොන table එකෙන්ද කියලා තියෙනවා. ඊට පස්සේ පාවිච්චි කරලා තියෙනවා group by කියන clause එක. එතකොට මේක කියලා තියෙන්නේ group by city. එතකොට group by city කියලා කිව්වම SQL තේරුම් ගන්නවා මෙයාට city එකෙන් city එකට group කරලා තමයි මේ ඕන වෙලා තියෙන්නේ. එතකොට city එක කොළඹ කියන city එකට දාලා ඔක්කොම ටික සලකනවා. ඊට ගම්පහ කියන city එකට දාලා ඔක්කොම ටික, බැටික්ලෝ කියන city එකට දාලා ඔක්කොම ටික අරගන්නවා. ඒක නිසා තමයි මේ output එක මේ විදිහට එන්නේ. එතකොට මේ query එකට දාලා output එක අරගන්නකොටත් මෙන්න මේකට concentrate කරන්න city කියන එක city විදිහටම අරගෙන තියෙනවා. මේ sum sales කියන එක අරගෙන තියෙන්නේ අර aggregate functions වලදී අපි දැක්කා වගේ output එකේ තියෙන්නේ sum sales කියලාම තමයි. හරි. group by එක තේරුණාද? මොකද්ද කරන්නේ කියලා confirm කරන්න. ඔව් ළමයි. right. අනිත් අය එක්කෙනෙක් confirm කරා අනිත් කට්ටිය මොකද? right. හරි. group by වලට පස්සේ තියෙන්නේ having කියන statement එක. right. having කියන statement එක අපි පාවිච්චි කරන්නේ aggregate function එකක් එක්ක condition එකක් පාවිච්චි කරන්න අවශ්‍යයි. right. දැන් අපි where කියන clause එක පාවිච්චි කරා single value එකකට condition එකක් දෙන්න. right. එතකොට where එක අපි පාවිච්චි කරේ city එක කොට්ටාව වන where city equals කොට්ටාව. right. එහෙම නැත්නම් gender එක male වන where gender equal m. දැන් අපිට අවශ්‍ය නම් අරගන්න දැන් මේ උදාහරණයටම අදාළව sales 1500ට වඩා වැඩිපුර කරපු cities total sale එක 1500ට වඩා වැඩිපුර කරපු city එකක්. එතකොට මෙතන total sales එක කියලා ගත්තම කොළඹ වලට මේ තියෙන entries දෙකම සලකන්න ඕන. 1500යි 300යි. එතකොට ඒ දෙන්නම එකතු කරලා තමයි 1500ට වැඩිද කියලා බලන්න ඕන. එහෙම වුණාම ඔයාලට check කරන්න වෙන්නේ එකතුවක් sub total එකක් ඒක මේ කියන අගයට වඩා වැඩිද කියලා. එතකොට sub total එක ඔයගලන්ට දෙන්නේ aggregate function එකෙන්. එතකොට aggregate function එක තමයි check කරලා බලන්න ඕනේ 1500ට වැඩිද කියලා. එතකොට ඒක අපිට where clause එක පාවිච්චි කරලා සිද්ධ කරන්න බෑ. අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ aggregate function එක having කියන clause එකත් එක්ක විතරයි. right. එතකොට මේගොල්ලෝ මෙතන මේ දේ කරගෙන තියෙන්නේ ඒගොල්ලෝ select කරලා තියෙනවා city and some sales. right. එතකොට sales වල එකතුව store information කියන table එකෙන් from store information group කරලා තියෙනවා. ඔයා group කරනවා කියන එක අනිවාර්යෙන් සිද්ධ විය යුතු දෙයක්. මොකද අපි මේක ගන්නේ city එකෙන් city එකටනේ. එතකොට city එකෙන් group කරගත යුතුයි. ඊට පස්සේ තමයි having clause එක පාවිච්චි කරලා තියෙන්නේ. having some sales larger than 1500. right. එතකොට ඔයා group කරන්නේ නැතුව ඔයාට මේ වැඩේ කරගන්න බෑ. ඒක නිසා group by clause එක අනිවාර්යෙන් අවශ්‍යයි.
ඊට පස්සේ ඔයා having එක පාවිච්චි කරනවා some sales 1500ට වැඩි වෙන අවස්ථාවන් ටික ෆිල්ටර් කරගන්න. එතකොට ඒක ඔයාලට output එක දෙනවා city එක කොළඹ විදිහට some sales 1800 කියන විදිහට. එතකොට එයාට විතරයි 1500ට වැඩි එකතුවක් එන්නේ. මේක some sales large than 700 කියලා තිබ්බනම් ඔයාට එනවා output එකේ rows දෙකක්. කොළඹ කියන row එක එනවා, Batiklo කියන row එක එනවා. large than or equal පාවිච්චි කරලා තියෙනවා. 700 කියන එක. some sales large than or equal 700 කියලා පාවිච්චි කරා නම් Batiklo and කොළඹ කියන නගර දෙකම ඔයගලන්ට අරගන්න පුළුවන්. හරි. තේරුණාද? මෙතනින් පස්සේ තියෙන්නේ SQL වල අන්තිම ටික. alias කියන එක. ඒතර alias කියන තැනට එන්න කලින් අපි මේක මෙතනදී තේරුම් අරගන්න ඕනේ. right, clear the group by එකයි having statement එකයි. ඔවුලමයි right. හරි. right, alias ගාවට එනකොට ඕගලන්ගේ මෙන්න මේ alias example එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට change කරගන්න ඕනේ. right, මෙයාව මේ ලියලා තියෙන විදිය ටිකක් complex ඕගලන්ට. මේක change කරගන්න මෙන්න මෙහෙම. right, මම මේ කියන වෙනස්කම් ටික කරගන්න ළමයි. ඕගලන්ගේ මම මේක විස්තර කරනවා කොහොමද වෙන්නේ කියලා මුලින්ම මේ වැරදි ටික හදාගන්න. ඔයගලන්ගේ මේ තියෙන example එකේ කියන්නේ 25 වෙනි පිටුවේ තියෙන මේ example එකේ මෙන්න මේ A1 කියන එක අස් කරගන්න, ඒ කියන්නේ ටිපෙට්ස් කරගත්තත් කමක් නැහැ. A1 එතනින් අස් කරන්න. මෙතනිනුත් A1 sales කියන එක අස් කරන්න. මෙතනිනුත් A1 කියන එක අස් කරන්න. මෙතනිනුත් A1 කියන එක අස් කරන්න. වැඩි කියන්නේ A1 කියලා වැටලා තියෙන්නේ කොතනද? ඒ ටික ඔක්කොම අස් කරලා දාන්න. right, තත්පරයක් ඉන්න ළමයි. right, මෙන්න මේ දේ මම කරගන්න කියලා කිව්වේ A1 කියන එක අස් කරන්න.
right හරි ඔන්න ඔය විදිහටයි ඔයගලන්ගේ එක්සැම්පල් එක එන්න ඕනේ. එතකොට මේ alias කියන එක අපි කතා බහ කරන්නේ alias කියන වචනේ තේරුම තමයි වෙනත් නමක් කියන එක. තවත් නමක් කියන එක. right? එතකොට ඒ තවත් නමක් කියලා කියන්නේ අපිට දැනට SQL වල පාවිච්චි වෙන නමක් වෙනුවට තවත් නමක් යෝජනා කිරීමේ හැකියාව. එතකොට ඒතනදී නම කියන එක කොලම් එකක් වෙනුවෙන් ඒ කියන්නේ අවුට්පුට් එකේ පෙන්වන කොලම් එකක නම වෙනස් කරන්න අපිට මේව පාවිච්චි කරන්න පුළුවන් කොලම් alias කියන එක නම් අපි query එක ලියනකොට දැන් මේ අපි මෙච්චර වෙලා පාවිච්චි කරේ මේ දිග නමක්නේ store information කියන දිග නමනේ අපි පාවිච්චි කරේ. ඒතකොට අන්නේ store information කියන දිග නම වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කෙටි නමක් අපිට දාගන්න පුළුවන්. ඒකට අපි කියනවා table alias එකක් කියලා. මම දැන් ඔයගලන්ට මේ උදාහරණේ මකන්න කිව්වේ table alias එක. මේ දෙකම එකට තියෙනකොට පැටලෙන නිසා පහළ තියෙන උදාහරණයක් එක එතනට ගියාම කතා කරමු. ඒතර column alias එක කියලා කියන්නේ output එකේ column එකේ නම. ඒ කියන්නේ දැන් මේ city කියලා එන ඒවා, some sales කියලා එන ඒවා අපිට change කරගන්න පුළුවන්. right අපිට අවශ්‍ය විදිහට ඒකට අපි කියනවා column alias එකක් කියලා. table එකේ නම නිතරම ඒක ගොඩක් තැන්වල දිග නමක් පාවිච්චි කරන්නේ නැතුව දිග නම වෙනුවෙන් කෙටි නමක් අපිට අරගන්න පුළුවන්. ඒකට අපි කියනවා table alias එකක් කියලා. column alias එක වෙන විදිය කියන්නම්. table alias එක වෙන එක අපි joins එක කතා කරමු. right? so column alias එක වැඩ කරන විදිය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. අර කලින් උදාහරණෙමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ කලින් උදාහරණේ කියන්නේ මේගොල්ලෝ අර group by statement එක පාවිච්චි කරලා උදාහරණයක් අපි කරා අදාළ නගරය සහ ඒකට අදාළ සම්පූර්ණ sales. එතකොට ඒතනදී output එක උනේ මෙන්න මේක. මේ අපි මේ query එකමයි දැන් අර පහළ ලියලා තියෙන්නේ. select city some sales from store information group by city. එතකොට ආවේ city කියන heading එක යටතේ නගර ටික some sales කියන heading එක යටතේ මේ කියන 1800 250 700 කියන එක. දැන් ඕකම තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙයාගේ නම store එක කලින් තිබුණේ city කියලා මෙතන තිබුණේ some sales කියලා එයාගේ නම total sales කියලා වැටලා තියෙනවා. කොහොමද එතකොට මේක කරේ? මෙතනදී අපි පාවිච්චි කරලා තියෙනවා මෙන්න මේ ක්‍රමවේදය. පේනවද? select. දැන් ඔයගොල්ලෝ මේ SQL question එක බැලුවොත් right මෙතන ළමයි තපරකින්න right එතකොට මේක කොහොමද කරලා තියෙන්නේ? දැන් ඕගොල්ලෝ මේ query එක බැලුවොත් query එකේ අර අපි කලින් ලියපු ටික ඒ විදිහටම තියෙනවානේ. select city තියෙනවා ඊළඟට some sales from some sales කියලා තියෙනවා. sorry select city තියෙනවා ඊළඟට some sales තියෙනවා ඊළඟට from store information group by city කියලා තියෙනවා. හැබැයි මෙතන තියෙන වෙනස තමයි select city කියලා හිස් තැනක් තියලා ඊට පස්සේ store කියලා ලියලා තියෙනවා.
අන්න ඒකයි වැදගත් පාර්ට් එක වෙන්නේ. ඒතර ඒ ලියපු ස්ටෝ කියන එක තමයි මෙතන විසිබල් වෙන්නේ. දැන් select statement එකේ අපි පාවිච්චි කරන්නේ column names නේ. city කියන්නේ column name එක. select city. column name එක ලියලා හිස් තැනක් තියලා තව නමක් ලිව්වොත් දැන් අපි columns කීපයක් ඉදිරිපත් කරනකොට කමා එකකින් වෙන් කරනවා. ඒතර මේ කියන්නේ කමා එක නෙවෙයි. column name එක ලියනවා හිස් තැනක් තියෙනවා තව වචනයක් ලියනවා. අන්න ඒ හිස් තැනක් තියලා ලියන වචනේ අර column එකේ alias එක කියලා SQL සලකනවා. එතකොට output එක එනකොට අන්නේ අපි අලුතෙන් introduce කරපු මෙතන මේ store කියලා අපි introduce කරලා තියෙන්නේ. අන්නේ store කියන එක output එකට අරන් දෙනවා. ඒතර මෙතන සිද්ධ වෙලා තියෙන දේ. ඊට පස්සේ තමයි කමා එක දාලා තියෙන්නේ. කියන්නේ column එක වෙන් කරලා තියෙන්නේ. ඊළඟට sum sales එයාට හිස්තැනක් තියලා double quotes ඇතුලේ total sales පාවිච්චි කරලා තියෙනවා. මේ double quotes පාවිච්චි කරන්න හේතුව total sales කියලා කියන්නේ වචන දෙකක්. ඒ වචන දෙක අතර මැද්දේ හිස්තැනක් තියෙනවා. එතකොට හිස්තැනක් තියලා ගියොත් එතකොට sum sales කියලා ලිව්වා හිස්තැනක් තිබ්බා total ලිව්වා හිස්තැනක් තිබ්බා sales ලිව්වොත් උද්දෘතකම නැතුව syntax error එකක් එනවා. හේතුව තමයි SQL alias එක අඳුනගන්නේ අදාළ component එක හිස්තැනක් එක වචනයයි. නමුත් මෙතන total sales කියන්නේ වචන දෙකක්. ඒක නිසා ඒ වචන දෙකම තමයි මෙයා වෙනුවෙන් භාවිතා වෙන්නේ කියන එක assure කරන්න සහතික කරන්න double quotes පාවිච්චි කරනවා. ඒතර total හිස්තැනක් sales කියන එක න double quotes වලින් අරගෙන තියෙනවා. ඒතර ඒ total sales කියන එක තමයි ඔයගලන්ට මේ table එකේ මෙතන පේන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන ටික බොහොම සරලයි. from store information එක අපි දන්න දෙයක් group by city ඒ core එකට දාන්න. ඒතර මේ අපි කතා කරේ column එකකට වෙන නමක් දෙන්නේ කොහොමද? city එකට වෙන නමක් දුන්නා store කියලා. sum sales එකට වෙන නමක් දුන්නා total sales කියලා. පැහැදිලිද? ඉසුරු මට පොඩ්ඩක් කියන්න දෙකම එන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ total sales කියන එක ගැනද කතා කරන්නේ? ඔව් double quotes දැම්මේ නැත්තම් syntax error එකක් දෙනවා ඉසුරු. මොකද දැන් මෙතන මෙයා අපි වැරද්දක් කරනවානේ. ඒ කියන්නේ sum sales වලට පස්සේ හිස් තැනක් තියලා එක වචනයක් ලිව්වනම් double quotes ඕනේ නැහැ. එතකොට sum sales වෙනුවට ඒක පාවිච්චි වෙනවා හරියට මේ මෙතන city space store කියලා ලියලා තියෙනවා වගේ. දැන් මෙතන වෙන්නේ sum sales විදිහට double quotes නැති වුණා නම් හිස් තැනක් වචනයක් ආයෙත් හිස් තැනක් තව වචනයක්. එතකොට syntax error එකක් වෙනවා. double quotes නැතුව ලියන්න අවශ්‍ය නම් එක වචනයයි alias එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Clearද? right. හරි. එහෙමනම් ඕගලන්ගේ ප්‍රශ්න සෙට් එකේ අන්තිම හරියට අපි ඇවිල්ලා තියෙන්නේ. ඔව්. විසි 8 වෙනි ප්‍රශ්නේ මෙතන ඉඳලා 32 වෙනි ප්‍රශ්නය වෙනකම් 28 වෙනි ප්‍රශ්නේ ඉඳලා 32 වෙනි ප්‍රශ්නේ වෙනකම් ටික කරන්න පුළුවන් කරන්න පටන් ගන්න right උතන තියෙනවා ප්‍රශ්න 5ක් මම ඔකට විනාඩි 10ක් දෙන්නම් 6යි 11යි 6යි 21ට මම ටයිප් කරන්න පටන් ගන්නවා right හරි පටන් ගන්න
right කවිශානි දුව අපි මේ වෙනකම් කතා කරා දේවල් ටිකක් ඒකට අදාළව 28 ඉඳලා 32 වෙනකම් ප්‍රශ්න ටික කරන්න කියලා තියෙන්නේ. බලන්නකෝ අපි 6:20ට මම ප්‍රශ්න ටික කරන්න පටන් ගන්නවා. එතකොට බලන්න
ළමයි මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් බඩ රිදෙන කතාවක් තියෙනවා මට බලන්න ඔයගොල්ලෝ කොහොම ඉන්න මං එනවා විනාඩි දෙකකින්
හරි ළමයි right තව වෙලාව ඕනේද කරන අය ඉන්නවද අපි කරගෙන යමුද ඔව් තාම කරන අය ඉන්නවනම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න මෙතන right so let's do it හරි එතකොට මේකේ මුලින්ම අහලා තියෙනවා student info වගුවේ එක් ලිපිනය සඳහා ගෙවන ලද මුළු ගාස්තුව සොයා ගන්න. right එතකොට අපි student info වගුව ගැන හිතුවොත් right student info එක ගැන අපි බලුවොත් අපේ student info එකේ තියෙන්නේ ඔන්න ඔය විදිහට. right දැන් මගේ තියෙන එකේ entries වැඩි. එතකොට මගේ උත්තරේ ඔතන ඔයගලගේ total එක ගත්ත මේන උත්තරේට වඩා වෙනස් වෙන්න පුළුවන්. right එතන මුළු එකතු අරගන්න කියලා තියෙනවා. right ඊට අපිට මේක ලියන්න පුළුවන්. රැකින මුළු එකතුවක එක් ලිපිනය සඳහා ගෙවන ලද මුළු ගාස්තුව. right එක් ලිපිනය සඳහා. එතකොට මම කියනවා select කරන්න එක් ලිපිනය සඳහා නිසා මම කියනවා address එක ගන්න. ඊළඟට sum fee කියන එක. නේද student info එකේ තියෙන්නේ. මෙතන fee තියෙනවා මෙතන address තියෙනවා. right එතන select address sum fee from student info group by address right ඔය විදිහට තමයි ලිය වෙන්න ඕනේ අපි මේක run කරලා බලමු right ඔය විදිහට එනවා කොට්ටාවට 5500යි ඕමගමට 2000යි කොළඹ වලට ආයෙ 5500ක් වෙන විදිහට right හරි අඩුපාඩු තියෙන අය හදාගන්න මම විනාඩියක් දෙන්නම් හරි ඊළඟ ප්‍රශ්නේ සැසි සඳහා එක් සිසුවෙකු ගත කළ මුළු පැය ගණන සොයා ගන්න. එක් සිසුවෙකු නෙමෙයි අතරම සැසි සඳහා එක් සිසුවෙකු ගත කළ මුළු පැය ගණන සොයා ගන්න SID සමග කියලා කියනවා. එතකොට සැසි සඳහා ගත කරපු කාලය තියෙන්නේ student teacher කියන table එකේ. මේකේ තමයි තියෙන්නේ කොච්චර sessions තිබුණාද මොන ළමයිද සහභාගී වුණේ කියලා. එතකොට මේ T001 කියන ළමයා අරගත්තොත් එයා S001 කියන ළමයා අරගත්තොත් එයා මෙතන පැය 5යි මෙතන පැය 10කුයි ඉඳලා තියෙනවා. ඒතර ඔක්කොම පැය 15ක්. right? එතකොට ඔන්න ඕක තමයි ඒ කියන්නේ S001 total කොච්චර හිටියද කියන එක. right? ඒතර ඒක අපිට ලියන්න පුළුවන්. select SID comma
some hours from අපිට පාවිච්චි කරන්න වෙනවා student teacher කියන table එක where නෙවෙයි group by SID semicolon එක අන්තිමට එන්න ඕනේ. ඒතර SID එකයි hours වල එකතුවයි ගන්න කියලා තියෙන student teacher ගෙන් SID එකෙන් group කරලා. right හරි මේක run කරලා බලමු. ගැටලුවක් තියෙනවා බලමු කියලා. SID run කරලා බලමු. student teacher SID URS hours select SID some hours from student teacher SID අත්තරත් වැරද්දක් නෑ SQL හිටපු ගමන් ඒ වගේ ප්‍රශ්න කරනවා මට හිතා ගන්න බෑ ඇයි කියලා right හරි එතකොට ළමයි ඔයගොල්ලන්ට මෙතන පේනවා S001 කියන එක නා 15 වර්ගන කියනවා right S002 right where is the bit you that will come yes you will come actually I will come after this හරි එතකොට errors තියෙන කට්ටිය හදාගන්න හරි ඊළඟ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ එකෙක් ගුරුවරයා විසින් උගන්වනු ලබන ඉගැන්වීමේ සැසිවල මුළු පැය ගණන සොයා ගන්න TID සමග. එතකොට අපිට ඒ කියන ටේබල් එකම පාවිච්චි කරන්න පුළුවන්. student info කියන student teacher කියන ටේබල් එකම මෙතනදි කියන්නේ teacher T001 කියන teacher කොච්චර total පැය ගණනක් උගන්වලා තියෙනවා. එතකොට අපිට මෙතන අපි ලියපු query එකේ පොඩි වෙනස්කමයි කරන්න තියෙන්නේ. right මෙතන TID කියලා වෙනස් කරන්න විතරයි තියෙන්නේ. select TID some hours from student teacher මෙතන group by කරන්නේ TID එකට. එතකොට teacher ගෙන් teacher ට උගන්වපු hours ගන්න ඔයගලන්ට හම්බ වෙනවා. right run කරාම T001 පැය 8යි T002 පැය 30යි ඔය විදිහට total එක හම්බ වෙනවා. එතකොට අර කලින් ලියපු query එකමයි පොඩි වෙනස්කම් තියෙන්නේ. right වැරදි තියෙන අය හදාගන්න සර් දැන් උතන මේ අර
කොලම් නේම් එකට ඇවිල්ලා තියෙන්නේ sum hours කියලානේ. එතකොට අපි ස්පේස් එකක් තියලා වෙන නමක් ලිව්වොත් එහෙම ඒකත් එනවද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් මම ඕන මෙතන එක පෙන්නන්නම් ADS එකේ එන විදිය sum hours කියන එක කියලා මම මෙතන double quotes ඇතුලේ total hours කියලා ලිව්වොත් කියලා লীලා run කරොත් okay you can save right ඕකට තමයි column ADS එක කියලා කියන්නේ. come on. Okay, I can stay with you. Okay, you can stay. A flower will bloom. Ready? හරි. ඊළඟ එක and half and go this flower out. පැය 10කට වඩා ඉගෙනුම ලැබූ පැය 10කට වඩා ඉගෙනුම ලැබූ සිසුන්ගේ ශිෂ්‍ය හැඳුනුම්පත සොයා ගන්න. ශිෂ්‍ය හැඳුනුම්පත කියලා කියන්නේ අතරම SID එක. right? පැය 10කට වඩා ඉගෙන ගත්ත ළමයින්ගේ SID ස්වීකාර ගන්න කියලා. You need to do the class. You need to do the same class with that. So go. හරි එතකොට අපි පැය 10කට වඩා ඉගෙනුම් ලැබු සිසුන්ගේ SID එක තමයි SID ටික තමයි හොයාගන්න තියෙන්නේ. right? හරි අපි ඔක try කරලා බලමු. එතකොට අපිට හොයාගන්න කියලා තියෙන්නේ පැය 10කට වඩා ඉගෙනුම ලැබූ සිසුන්ගේ SID එක. එතකොට අපි select කරන්න ඕනේ SID එක. අපිට මෙතනදී aggregate function එකක් ඕන වෙන්නේ නැහැ. මොකද අපේ select එකේ අපි ලියන්න ඕනේ output එකේ මොනවද තියෙන්නේ. right? ඊළඟට from student teacher කියන එක ඕනේ. group by කියන එකත් SID වලින්ම සිද්ධ වෙන්න ඕනේ. මොකද එතකොට එක එක ශිෂ්‍යයා පැය 10ට වඩා ඉගෙනගෙන තියෙනවා නම් තමයි බලන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න වෙනවා having කියන clause එක. having some hours පැය ගාන larger than 10. right? 10ට වඩා වැඩි. දැන් අපි student teacher කියන වගුව දිහා බැලුවොත් 10ට වඩා වැඩියෙන් ගියපු S005 කියන කෙනා ඉන්නවා පැහැදිලිවම. ඊට අමතරව 1 අරගත්තොත් 1 ගෙත් තියෙනවා පැය 15ක්. 2 අරගත්තොත් 2 ගේ තියෙන්නේ මෙතන පැය 3යි. එයාගේ පැය 8යි තියෙන්නේ. right? S004 ගේ තියෙනවා පැය 21ක්. ඒකට ওই ටික එන්න ඕන. right? අපි run කරලා බලමු. ඊට අපි මේක කරේ SID එක select කරා. student teacher කියන table එකෙන් group කරේ SID එකෙන්මයි. මොකද subtotal ගන්න ඕන නිසා ඒ sum hours කියන එක 10ට වඩා වැඩි වෙන්න ඕන. right? run කරා ගැටලුවක් ආවක බලන්න. ten කියන එක වැරදි කියලා කියන්නේ. same එක. n වලට codes ඕනේ නැද්ද සර්? ඕනේ නැහැ නේද? 10 කියලා කියන්නේ value එකක් නේ. 10 වලට codes උමනා වෙන එකක් නැහැ. අපි පොඩ්ඩක් මේව තියලා බලමු අර සමහරලාට SQL වල කතාව නිසා run නොවි තියෙන අවස්ථා තියෙනවා. oh yes. හරි. එතකොට ඔන්න ඔය හතර දෙනා තමයි එන්නේ S001, S004, S005. right? අපිට අවශ්‍ය නම් අපේ query එක some hours කියලා hours ගන්නත් බලන්න පුළුවන්. Okay, you drink some medicine. Yes. Don't worry, huh? You sit here. It will be okay. Right? I sit to the bed. You lie down on the bed. Itachama. I need to eat some. right. එතකොට ඔයගලන්ට පේනවා some hours ගන්න 15 24 14 කියන තුන් දෙනා තමයි එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. right? ඒ නිසා දැන් ප්‍රශ්නේ අහනකොට ප්‍රශ්නට අදාළවද මම මෙතන some hours දැම්මේ ඔයගලන්ට පැහැදිලි කරන්න. ඒගොල්ලෝ ඉල්ලන්නේ SID එක විතර නම් SID එක තමයි ඔයාගේ
output එක වෙන්න ඕනේ. right? හරි. අඩුපාඩු තිබ්බය හදාගන්න. හරි. ඊළඟට අහලා තියෙනවා කොබලමු පැය 7කට වඩා ඉගෙනු ගුරුවරුන්ගේ TID සහ පැය ගණන සොයාගන්න ප්‍රතිදාන වකුවේ තීරු ශීර්ෂයන් identification සහ total hours ලෙස තිබිය යුතුයි. එතකොට පැය 7කට වඩා උගන්වපු ටීචර්ස් ලගේ TID එකයි hours ගානයි ගන්න කියලා තියෙන්නේ. ඒකේ column headings ටික එකක් identification කියලා එන්න ඕනේ output එකේ table එකේ heading එක. අනිත් තීරුව total hours කියලා එන්නේ. right? කියන්නේ aliases පාවිච්චි කරන්න කියන එක. ඉතින් අපි මෙතන පුළුවන් ඒක කරන්න. TID අරගන්නවා, some hours අරගන්නවා, student teacher කියන table එකෙම තමයි අරගන්නේ. මොකද ඒකේ තමයි මේ details ටික තියෙන්නේ. right? ඊළඟට අපි group කරන්නේ TID එකෙන්. මොකද ටීචර්ස්ලා පැය 7ට වඩා උගන්වපු කට්ටිය තමයි හොයාගන්න තියෙන්නේ. මෙතන 7 කියලා තියෙන්න ඕනේ. දැන් මෙහෙම තියලා රන් කරොත් මොකද වෙන්නේ? අපිට එන output එක එන්නේ මේ විදිහට. TID එකයි some hours කියලා තමයි එන්නේ. දැන් මේක නෙවෙයි උවමනාව. TID කියන එක්කෙනාට වෙනුවට තියෙන්න ඕනේ output එකේ identification. right? some hours කියන එක්කෙනාට වෙනුවට තියෙන්න ඕනේ total hours. total hours වලට මම double quotes පාවිච්චි කරා හේතුව මේ මැද තියෙන හිස්තැනක් තියෙන නිසා. right? හරි දැන් මේක රන් කරාම ඔයගලන්ට මේ output එකම එන්න ඕනේ headings වෙනස් වෙලා. identification තියෙනවා total hours තියෙනවා. ඕකට තමයි column aliases පාවිච්චි කරනවා කියලා කියන්නේ. right. අඩුපාඩු ටික හදාගන්නකො. හරි. ඔතනට වෙනකන් ක්ලියර්ද දේවල් ටික? ගැටලු තියෙනවා නම් අහන්න. හරි. එහෙමනම් අපි යමු table aliases සහ join කියන concept එකට. අන්තිමට කතා කරන්න තියෙන්නේ joins ගැන. එතකොට මේ join කියලා කියන්නේ පැහැදිලිවම වචනයේ අර්ථයෙන්ම එකතු කිරීමක්. එතකොට මේ join කියන එකේදී කතා වෙන්නේ දැන් මෙච්චර වෙලා අපි කතා වුණේ එක table එකක් ගැන විතරනේ. එතකොට join කියන එකේදී tables දෙකක් හෝ කීපයක් එකතු කරලා
ඒ එක tables වලින් අවශ්‍ය වෙන විදිහට එක columns වල තියෙන details අරගෙන පෙන්වීමක් තමයි කරන්නේ. එතකොට මෙතනදී බොහොම පරිස්සම් වෙන්න විභාගයේදී ඕගලන්ට ප්‍රශ්නේ ඇහෙන්නේ ගොඩක් වෙලාවට joins පාවිච්චි කරලා. right? එතකොට අර උඩ අපි අරගත්ත දැනුම අපිට ඕනේ මේකට හරි විදිහට පාවිච්චි කරගන්න සහ join එකක් කරනකොට join එක සම්බන්ධයෙන් කළ යුතු විශේෂ දේවල් කීපයක් තියෙනවා. ඒ නිසා ඒක හොඳට අරගන්න. දැන් මෙතනදී මේගොල්ලෝ උදාහරණයක් අරගෙන තියෙන්නේ tables දෙකක් අරන් තියෙනවා. එකක් store information කියන table එක, අනිත් එක geography කියන table එක. ඔය කියන tables දෙකට අදාළව තමයි මේගොල්ලෝ join එක create කරගන්නේ. right? ඒතර එතනදී මේගොල්ලන්ගේ උවමනාව තමයි උවමනාවට එන්න කලින් මේ tables එකේ තියෙන දේවල් බලන්නකො අපි store information එක ගැන දන්නවනේ. ඒකේ තියෙන්නේ නගරය, ඒගොල්ලන්ගේ store එකේ තියෙන නගරය සහ ඒ store එක කරපු sales ප්‍රමාණය සහ කරේ කවද්ද කියන එක. geography කියන table එකේ තියෙන්නේ region name එක. මොන region එකටද අයිති වෙන්නේ සහ region එකේ නම මොකද්ද සහ ඒ region එකට අයිති වෙන cities ටික මොනවද. එතකොට east කියන region එකට Batticaloa කියන එනම්පාර කියන දෙක තියෙනවා, west කියන එකට කොළඹ and ගම්පහ කියලා තියෙනවා. මේගොල්ලන්ගේ requirement එක තියෙන්නේ ඒගොල්ලන්ට sales total sales අවශ්‍යයි region එකකට අදාළව. ඒ කියන්නේ east region එකේ කොච්චර sales වෙලා තියෙනවද, west region එකේ කොච්චර sales වෙලා තියෙනවද. එතකොට east region එකට අයිති Batticaloa and Ampara. දැන් එතකොට මේ table එකේ තියෙන Batticaloa විතරයි. ඒක නිසා total එක වෙන්නේ ඒක. west region එක ගත්තොත් කොළඹ සහ ගම්පහ. ඒ කියන්නේ මේ පළවෙනි පේලි තුනේම එකතුව 1500යි 250යි 300යි කියන ඔය ටිකම සිද්ධ විය යුතුයි. හරි. දැන් joins වලට එනකොට join එකක් figure out කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඕගොල්ලන්ට tables දීලා ඒකෙන් හොයන්න කියලා කිව්වොත් යම්කිසි දෙයක්. මුලින්ම ඕගොල්ලෝ හිතලා බලනවා මේ table දෙක manually ඕගොල්ලන්ට දුන්නොත් කොලේක ලියලා දීලා මම ප්‍රශ්නයක් විදිහට ඕගොල්ලන්ට කිව්වොත් table එකෙන් මෙන්න මේක හොයලා දෙන්න කියලා. SQL අදාළ නැහැ. මම කියන ඕගොල්ලන්ට table එකෙන් east region එකටයි west region එකටයි සිද්ධ වෙච්ච total sales කියන්න කියලා. මොකද්ද ඔයගලන්ගේ උත්තරේ වෙන්නේ? ඔව් කියන්න බලන්න. east region එකේ total sales and west region එකේ total sales. මොකද්ද උත්තරේ වෙන්නේ? ඔව් හැමෝම උත්තරයක් එවන්න. east region එකේ total sales, west region එකේ total sales. මේ tables දෙක compare කරලා උත්තරේ කියන්න. east වල මෙච්චරයි west වල මෙච්චරයි කියලා.
ළමයි tables දෙකෙන් හොයාගන්න අපහසුයිද මම මේ කියන එක east region එකේ total sales ඒ කියන්නේ මේ east කියන region එකට අදාළව SQL නෙමෙයි මං අහන්නේ ඔයගොල්ලෝ නිකන් ගාන මට ඕනේ east එකේ වෙච්ච සම්පූර්ණ sales කීයද 1000ද 2000ද 3000ද කියන එක මට එවන්නයි ඕනේ මේ SQL අවශ්‍ය නැහැ ඔව් ළමයි ඊස්ට් කියන එක්කෙනාට බැටික්ලෝ අම්පාර කියන නගර අයිති. එතකොට ඊස්ට් රීජන් එකේ සිද්ධ වෙච්ච සම්පූර්ණ සේල් එක කීයද? හර්ෂණී ඔය දැම්මේ ඊස්ට් රීජන් එකද වෙස්ට් රීජන් එකද? ඔව් ඔය දැම්මේ වෙස්ට් එකේ. ඔව් වෙස්ට් රීජන් එකේ 2050ක සේල්ස් වෙලා තියෙනවා. මොකද වෙස්ට් කියන රීජන් එකට අයිති කොළඹ සහ ගම්පහ. එතකොට මෙතන කොළඹ ගම්පහට අදාළව සේල්ස් වෙලා තියෙනවා 1500යි 250යි 300යි. ඔව් කවිෂානි උත්තරේ හරි. ඊස්ට් එකේ 700යි වෙස්ට් එකේ 2050යි. හරි. දැන් මට ඕන වෙන්නේ ඕගොල්ලෝ ඔය වැඩේ කරේ කොහොමද කියන එක දැන් ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙනවනේ. කොහොමද ඕගොල්ලෝ ඔක කරේ? මං ඊස්ට් එකේ වෙස්ට් එකේ අහනකොට ඕගොල්ලෝ කරේ ජියෝග්‍රැෆි කියන ටේබල් එකෙන් ඊස්ට් කියන වැලියු එකට අදාළව තියෙන සිටි එක බැලුවා. ඒ සිටි එක මැච් කරා ටේබල් ස්ටෝර් ඉන්ෆර්මේෂන් එකේ සිටි එකට ඒ කරලා තමයි එකතුව අරගත්තේ. ඕකනේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. රීජන් නේම් එක බැලුවා, ඒකට අදාළ සිටි එක බැලුවා, ඒ සිටි එකට අදාළ අගය ස්ටෝර් ඉන්ෆර්මේෂන් එකෙන් බැලුවා. ඒතර ඕගොල්ලෝ මේ ටේබල්ස් දෙක කනෙක්ට් කරන්න, ටේබල්ස් දෙක කනෙක්ට් කරගන්න, ටේබල්ස් දෙක සම්බන්ධ කරන්න පාවිච්චි කරපු කොලම් එක මොකක්ද? ඔයා මේ ටේබල් එකෙන් එකක් බලලා ඊළඟ ටේබල් එකේ මොකක්ද කියන එක ලින්ක් එක ගත්තේ very good කවිෂාන්. සිටි කියන කොලම් එකේ. එතකොට හොඳට මතක තියාගන්න ඔන්න ඕක ක්‍රිටිකල් පොයින්ට් එකක් ඕගොල්ලෝ ජොයින්ස් කරනකොට ඕගොල්ලෝ ජොයින් එක ලියනකොට නිතරම ස්පෙસિෆයි කරන්න තැනක් එනවා where clause එක ඇතුලේ මොකද්ද මේ ටේබල්ස් අතර සම්බන්ධතාවය හදන කොලම් එක කියන එක. ඒක අනිවාර්යයි. right? ඊට අමතරව තව කොන්දේසි තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක where එක ඇතුලේ and clause පාවිච්චි කර කර ඔයගලන්ට ලියන්න පුළුවන්. හැබැයි join එකක අනිවාර්ය කොන්දේසියක්, අනිවාර්ය condition එකක් වෙනවා. ඒ කියන්නේ join එකක් අපි හදනකොට අනිවාර්යෙන් where clause එක පාවිච්චි කරනවා. where clause එකේ අනිවාර්යෙන් ලියවෙන දෙයක් තමයි tables දෙක connect වෙන්න උදව් කරන columns දෙක මොනවාද කියන එක. හරි? right. දැන් යමු SQL පැත්තට. SQL එකේදී ඕගලන්ට මම මුලින්ම මේ ලියලා තියෙන එක මේ ලියලා තියෙන query එක මම මෙන්න මේ විදිහට ලියලා පෙන්නන්නම්. right? හරි. මම මෙතනදී මේ පොඩි වෙලාවකට කොලම් aliases තියෙන ඒවා අස් කරලා දානවා. right? ඒක ඊළඟ කියන්නේ ඉස්සරහට එනකොට අපි කතා කරමු. මේ aliases ටිකත් අස් කරනවා. right.
හරි. දැන් ඉන්න හරි නම් කමන්නේ. අපේ උවමනාව තමයි Until you go and you remember. that is working, so keep lower your mouth, right? Hello, Daddy. Yes, hello. හරි. අපේ උවමනාව තමයි region name එකයි sales වල එකතුවයි අරගන්න. ඒ කියන්නේ අපේ දැන් ඔයගොල්ලෝ මට උත්තරේ දුන්නේ එහෙමනේ. East region එකට 700යි. West region එකට 2050යි. right? එතකොට මගේ selection එකේ select එකේ තියෙන්න ඕනේ region name එකයි some sales උයි. Suhara, don't do that. Stop. right? එතකොට ඒ දෙක මම ලියලා තියෙනවා. හැබැයි මතක තියාගන්න region name එක ඕගොල්ලෝ අරගන්නේ geography කියන table එකේ. some sales අරගන්නේ store information කියන table එකේ. ඒතර මේක තැන් දෙකකින් එන්නේ. It will hurt your finger. It will hurt your finger. Really? Yes, really. හරිද? ඒක නිසා අපි මේවා නිකන් ස්පෙસિෆයි කරන්න බෑ. ඒකට අපිට අවශ්‍යයි මොන ටේබල් එකෙන්ද මෙයාව අරගන්න කියන එක කියන්නේ. ඒක අපි පෙන්වන්නේ ටේබල් එකේ නම සඳහන් කරලා. ඒ කියන්නේ මෙතන නම් store_information dot region name. right? store information කියන table එකේ region name කියන column එක. right? ඊළඟට sum එක අපි අරගන්නේ sales වලින්නේ. sorry, region name එක කියන එක store information නෙවෙයි තියෙන්නේ. store information ඉන්නේ sales කියන එක තියෙන තැන. එතකොට store information කියන table එකේ sales කියන column එක. region name ඉන්නේ මොකේද? geography කියන table එකේ. so geography කියන table එකේ region name කියන column එක. ඒතර ඕක indicate කරන්නේ ඔහොම. right? හරි. confirm කරන්න මම මේ කියන දේ තේරුණාද කියලා? table දෙකකින් ගන්න නිසා table name එකත් එක්ක අපි refer කරන්න ඕනේ. ඒක තේරුණාද? එතකොට අර පස්සේ from කැලලක් දාලා තියෙන ඒක ඕනේ නැද්ද? මොකද පුතේ පස්සේ අර මේ from කියලා දාලා මේ tables එක දාලා තින්නේ. ඕනේ. මේක ඕනේ. මොකද from clause එකේ තමයි අපි කියන්නේ අපි පාවිච්චි කරන table දෙක මොකක්ද කියන එක. ඒක තමයි SQL standard එක. කියන්නේ select එකේ කියනවා. ඔව්. column name එක ගාවත් ඒක දෙන්න ඕනේ. ඊට පස්සේ from එකේදීත් දෙන්න ඕනේ. දෙන්න ඕනේ. මෙහෙමයි. මම ඉස්සරහදී කියන්නම් ඕවා අඩු කරගන්න ක්‍රම. මම මේ කියන්නේ බොහොම සරලම අවස්ථාවේ. පහළම ඉඳලා හරියටම යන්නේ කොහොමද කියන එකයි මම මේ කියන්නේ. ඕගලන්ට තැන් එනවා ඕවා අස් කරගන්න පුළුවන් වෙන. මම ඒතර කියන්නම් කොහොමද කියන එක. right? දැනට අපි බේසික් එක ඉගෙන ගමු. එතකොට column name එකක් කියනවා නම් table එකකට වඩා තෝරගෙන අපි කියන්නේ මොන table එකේ මොන column name එකද තෝරගන්න කියන එක. හරි. ඒ select clause එක. එසේ from clause එකේ කොහොමත් අපි කියන්න ඕනේ මොනවාද අපි පාවිච්චි කරන tables කියන එක. අමිසිය. right? එතකොට ඒක වෙනස් වෙන්නේ from එකේ අපි පාවිච්චි කරන table දෙක නම් tables දෙකේ නම 3යි නම් 3 5 නම් 5 ඒ විදිහට කියවෙන්න ඕනේ. right? ඊළඟට ඔයා මේ column name එක පාවිච්චි කරන්නේ කොහේද? right? column name එක පාවිච්චි කරන්නේ කොතනද? ඒ හැම තැනකම ඔයා මේ table name එක refer කරන්න ඕනේ. දැන් මම කියවනේ ඔයගලන්ට මේ table දෙක connect කරනකොට අර common field එකක් එනවා කියලා. දැන් මේ table දෙකේ නම් city එක තමයි common. අන්න ඒක මම කියවනේ අනිවාර්ය කොන්දේසියක් කියලා. මේ තියෙන්නේ where එකේදී කියලා.
ඒතර ව්‍යා එකේ මෙහෙම city equal city ලියන්න බෑ. අපි කියනෝනේ කාගේ city එකද කාගේ city එකට සමාන වෙන්නේ. එතකොට මට කැමති කෙනෙක් මුලින් ගන්න පුළුවන්. මම කියනවා geography table එකේ geography.city. එතකොට geography table එකේ city එක සමාන වෙනවා store_information .city කියන කොලම් එකට. right. එතකොට දැන් අපි table name එකක් පාවිච්චි කිරීමේ වැදගත්කම හරියටම පේන්නේ අපිට මෙන්න මෙතනින්. හේතුව තමයි දැන් අර මම කලින් තිබ්බ විදිහට තිබුණා නම් where city equal city කියලා SQL එකට හිතා ගන්න බැරි වෙනවා මොන city එක ගැනද මේ කතා කරන්න කියලා. මොකද table දෙකේම city කියලා දෙන්නෙක් ඉන්නවා. ඒතර table reference එක ඇත්තටම වැදගත් වෙන්නේ එකම જાතියේ නම් වලින් tables දෙකේම කට්ටිය ඉන්නවා නම් columns තියෙනවා නම් දැන් මේකේ city කියලා තියෙනවා. දැන් ඔයා select එකෙත් city එක select කරන්න තිබුණා නම් එතන geography එකේ city එකද store information එකේ city එකද කියලා specify කිරීම අනිවාර්යයි. right. වෙනස් නම් තියෙනකොට අපිට එහෙම table එක ගැන නොකියා column name එක විතරක් දාලා යන්න පුළුවන්. හැබැයි විභාගෙට එහෙම පාවිච්චි කරන්න එපා. විභාගෙදී එහෙම පාවිච්චි වෙලා තියෙනවා. ඒගොල්ලෝ MCQ වල ඒ වැඩේ කරලා තියෙනවා. column names different වුණාම table reference එක දෙන්නේ නැහැ. මොකද table දෙකම සැලකුවොත් ඒ column name එක තියෙන තැන එකයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ table information table geography එකේ sales කියන column එක ගැන කතා කරොත් sales කියලා තියෙන්නේ tables දෙකේම එක column එකයි. ඒ කියන්නේ එක තැනක විතරයි sales පේන්න තියෙන්නේ. එතකොට මේ store information sales කියලා දෙන්නේ නැතුව නිකම්ම sales දුන්නත් ඒ sales කියන එක පික් කරනවා. නමුත් standard එක follow කරන්න. right. හරි. එතකොට මේ where එකේදී අපිට මේක අනිවාර්යෙන් දෙන්න වෙනවා. නැත්නම් SQL එකේ error එකක් දෙනවා city එක මොන city එකද කියලා තෝරගන්න බැරිව. group by එකේ region name එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය විදිහට අපිට දෙන්න පුළුවන් වෙන්නේ region name එක තියෙන geography කියන table එකේ so geography dot region name. හරි. ඔය කරපු දේ තේරුණාද? tables දෙකක් join වෙන නිසා අපි table එකේ reference එකත් එක්ක column එක නිතරම refer කරනවා. right. ඒක confirm කරන්නකො තේරුණාද කියන එක. right. හරි. දැන් ඊළඟට මම එන්නම් alias table alias කියන තැන මොකටද අපිට උවමනා වෙන්නේ කියන එක. right. මොකද table alias ගැන අපි කතා කරේ නැහැ. table alias කියන එක join එක කතා කරමු කියලා කතා කරනවා. join එකක් සිද්ධ වෙන විදිය ගැන දැන් idea එකක් ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. දැන් මේ උඩ ලියපු query එක දිහා බැලුවොත් මේ query එක දිගයි. ඊළඟට මේ table name නේද මේ geography කීප තැනක පාවිච්චි වෙලා තියෙනවා. geography ඊළඟට store information නේද store information ඔහොම පාවිච්චි වෙලා තියෙනවා. ඔන්න ඔය query එකක තියෙන complexity එක. ඒ කියන්නේ මේ table name එකක් දිග වීම නිසා සිද්ධ වෙන සංකීර්ණ බව අඩු කරගන්න තමයි අපි table aliases පාවිච්චි කරන්නේ. ඒතර table alias එක ලියනකොට මට පුළුවන් from statement එකේ table aliases define කරන්න අඳුන්වලා දෙන්න. හැබැයි මේකේ හරි අමුතු වැඩක් කරනවා. from එකේදී table alias එක හඳුන්වලා දුන්නට ඒක අපි select statement එකේ අපිට අවශ්‍ය පරිදි පාවිච්චිත් කරනවා. ඒ කියන්නේ මට geography කියන කෙනාට alias එකක් දෙන්න පුළුවන් capital G කියලා. store information කෙනාට alias එකක් දෙන්න පුළුවන් capital S කියලා. අර column aliases define කරපු විදිහමයි. මෙතනදී table එකේ නම හිස් තැනක් අදාළ alias එක. අපිට
අවශ්‍ය තරම් දිග එකක් ඕනනම් දෙන්න පුළුවන්. වචන කීපයක එකක් වුණත් දෙන්න පුළුවන්. නමුත් අපි table aliases පාවිච්චි කිරීමේ වුණා වෙන්නේ නම කොට කර ගැනීම. ඒක නිසා මම මෙතනදී geography space G කියලා පාවිච්චි කරනවා. store information space S කියලා පාවිච්චි කරනවා. aliases දෙක. එතකොට මේක මෙහෙම define කරගත්තම අපිට තියෙන වාසිය තමයි අපිට මේ table name එක වෙනුවට කිසිම ගැටලුවක් නැතුව ඒ තියෙන alias එක පාවිච්චි කරන්න පුළුවන්. right s.sales g.region name. එතකොට g වලින් indicate වෙන්නේ geography කියන එක. s වලින් indicate වෙන්නේ store information කියන table එක. ඔයගොල්ලෝ තන්ට x පාවිච්චි කරා නම් store information ඔයගොල්ලෝ යන්නේ x.sales. එතකොට මෙතනත් කොට වෙනවා නේද? g.city. මෙතනත් කොට වෙනවා s.city. මෙතනත් කොට වෙනවා g.region. එතකොට ඔය විදිහට table alias එකක් පාවිච්චි කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට උඩ තියෙන්නේ කෙලින්ම table එකේ නමින් refer කරලා පහළ තියෙන්නේ table alias එක පාවිච්චි කරලා refer කරලා. හරි කන්ෆර්ම් කරන්න තේරුණාද කියන එක? ළමයි right හරි. දැන් මම කියවනේ මේවා මේ අපිට කියන්නේ මේවා තව දුරටත් හලන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා. කියන්නේ තව මේක කොට කරගන්න පුළුවන්. තව කොට කරගන්නේ මෙහෙමයි. මම කියවනේ unique columns. ඒ කියන්නේ table දෙකේම දකින්න නැති එක table එකක විතරක් දකින්න හම්බෙන column එකක් නම් අපිට මේ ලියපු එකම ලියන්න පුළුවන්. right මේ විදිහට region name කියන එක geography table එකේ විතරයි දකින්න හම්බෙන්නේ. ඒක නිසා reference එක ඕනේ නැහැ. sales කියන එක store information එකේ විතරයි දකින්න හම්බෙන්නේ. ඒක නිසා reference එක ඕනේ නැහැ. geography G store information S කියන එක තියෙන්න ඕනේ aliases පාවිච්චි කරනවා නම් නැත්නම් geography, store information. එතකොට මේ g.city s.city අනිවාර්යෙන් තිබිය යුතුයි. මොකද නැත්තම් එන්නේ city සමානයි city කියන එක. එතකොට වැරදි. මොන city එකද කියලා හොයාගන්න වෙන්නේ. ආයෙත් region name එක තියෙන්නේ geography table එකේ විතරයි. ඒක නිසා ඒකට reference එකක් අවශ්‍යත් නැහැ. ඔහොම ලියලා query එක ඉවර කරන්නත් පුළුවන්. හැබැයි මෙහෙම ලියන්න හුරු වෙන්න එපා විභාගෙට. right විභාගෙදී එක්ක මේ ක්‍රමය පාවිච්චි කරන්න නැත්තම් මේ ක්‍රමේ පාවිච්චි කරන්න. ප්‍රශ්නේ ස්පෙસિෆයි කරලා තිබුණොත් table alias එකක් පාවිච්චි කරලම දේවල් කරන්න කියලා. එතකොට ඕගොල්ලෝ මේ table alias පාවිච්චි වෙන තැනටම යා යුතුයි. right right හරි. දැන් යමු අපේ උදාහරණයට. ටියුට් එකේ තියෙන. ටියුට් එකේ උදාහරණය ඊට ටිකක් කම්ප්ලෙක්ස් විදිහට ලියලා තියෙන්නේ. right හරි ළමයි ඊට කලින් ඕගොල්ලෝ මේ උදාහරණ තුන උතන ටියුට් එකට ලියා ගන්න ළමයි. ඒ කියන්නේ මේ අපි join එක ලියන්න පුළුවන් ක්‍රම තුනක් කියලා මේ තුන ලියා ගන්න. right ඉඩ තියෙන තැනක නැත්නම් කොලේක ලියලා උතන්ට අලවන්න හරි ඔය තුන ලියා ගන්න. right ටියුට් එකේම
ළමයි ලියලා ඉවර වෙච්ච ගමන් කියන්න. හරි. අනිත් අය ඉවරද? එක්කෙනෙක් ඉවරයි. right දෙන්නෙක් ඉවරයි. තුන් දෙනෙක් ඉවරයි. රිද්මා මෙවන් right කවිෂානි මෙවන් හරි right දැන් යමු ටියුට් එකේ තියෙන එක්සැම්පල් එකට ඒක ටිකක් කම්ප්ලෙක්ස් එක කියන්නේ කම්ප්ලෙක්ස් නැහැ දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම එකක්. select a1.region a1 කියලා කියන්නේ geography table එකට පාවිච්චි කරපු alias එක. a1.region name ඊට පස්සේ පේනවාද හිස් තැනක් තියලා region කියලා දීලා තියෙනවා. ඒතර මේ තියෙන column alias එකක්.
කියන්නේ region name කියන එකට column alias එක දීලා තියෙන්නේ. ඊළඟට sum a2.sales. ඒතර a2 පාවිච්චි කරලා තියෙන්නේ store information කියන එකේ alias එක විදිහට. a2.sales. ඒතර sum a2.sales කියන එකට ඒගොල්ලෝ alias එකක් දීලා තියෙනවා sales කියලා. ඒතර ඔයගලගේ table එකේ එන්නේ region කියලා තීරුවක් එනවා sales කියලා තීරුවක් එනවා. ඊට පස්සේ from clause එකේ geography A1 store information A2 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ where a1.city equals a2.city common column එක. right මේගොල්ලෝ මෙතන group by එක පාවිච්චි කරලා තියෙනවා region name එකෙන්. එතකොට east එකේ කියලා එන්නේ එක පේලියයි west එකේ කියලා එන්නේ එක පේලියයි. right එහෙම නොවුනනම් group වෙන්නේ නැහැ ඔක්කොම ටික output වෙනවා. එතකොට ඕකට අදාළව තියෙන output එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට region කියලා heading එක තියෙනවා, sales කියලා heading එක තියෙනවා. east වල 700යි west වල 2050යි කියලා එනවා. ඔගොල්ලෝ දීපු උත්තරේම තමයි. right හරි. ඕක ඔය ක්‍රමේ අල්ලගත්ත කියලා කියන්නේ ඕගොල්ලන්ට දැන් මේ ටික try කරන්න පුළුවන්. හැබැයි මේ ටික try කරනකොට මතක තියාගන්න හොඳට හිතලා බලන්න ඕනේ කියන එක. right හරි. දැන් පටන් ගන්න 7:20යි වෙලාව. අපි එකක් දෙකක් හරි කරමු. right 33 ඉඳලා 33යි 34යි කරන්නකෝ. 33 34 විනාඩි 4ක් අරගෙන try එකක් දෙන්න. 7:24 වෙනකොට මම ටයිප් කරන්න. එතකොට ඉතිරි ටික ඔයගලන්ට දැන් 38 වෙනකම් කරන්න පුළුවන්. right ඉතිරි ටික අපි ඊළඟ දවසේ පන්තියේදී කතා කරමු. මේ 33 34 කියන දෙක 33 කියන එක try කරන්න. පළවෙනි සැරේ නිසා සාමාන්‍ය සිසුවාගේ නම SID සමග ඉගෙන ගන්නා පන්තියේ නම ලබා ගන්න. එතකොට output එක වෙන්න ඕනේ සමන් කියන නම තියෙන්න ඕනේ, SID එක තියෙන්න ඕනේ, පන්තියේ නමක් තියෙන්න ඕනේ. right ඒක ඒ ටික output කරන්න තමයි ඔයගොල්ලෝ කෝඩ් එක ලියන්නේ. හරි බලන්නකො try කරලා. විනාඩි 3ක් දෙන්නම්. මුලින්ම හිතන නිසා 7:23ට මම ටයිප් කරන්න දානවා.
හරි. කොහොමද මේක කරන්නේ? කවුරු හරි ලිව්වද? right ගන්න කියලා තියෙන්නේ සමන් කියන කෙනාගේ නම පන්තිය නම SID එක සහ පන්තිය. එතකොට මුලින්ම අපි තෝරගන්න ඕනේ කොහොමද ඒ කියන්නේ කවුද මේකට උවමනා වෙන්නේ කියන්නේ. right එකක් තමයි අපිට ඕන වෙනවා student info table එක. මොකද student info table එකේ තමයි ළමයින්ගේ විස්තර තියෙන්නේ. SID එක තියෙනවා නම තියෙනවා. එතකොට සමන් කියන කෙනා S001 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ පන්තිය හොයාගන්න ඕනේ. පන්තියේ නම හොයාගන්න නම් ඕගොල්ලන්ට යන්න වෙනවා class info කියන table එකට. class info table එකේ තමයි C name එක තියෙන්නේ. එතකොට සමන්ට අයිති පන්තිය හොයාගන්නේ කොහොමද? සමන් කියන කෙනාට අදාළ CID එක මෙතනින් බලලා ඒ CID එක class info එකේ CID එකත් එක්ක match කරනවා. එතකොට ඔයගලන්ට උත්තරේ එන්න ඕනේ ඔයගේ output එකේ තියෙන්න ඕනේ S001 සමන් එයාගේ CID එක C001 නේ. ඒකට අදාළ name එක වෙන්නේ maths. right? එතකොට උත්තරේ තියෙන්න ඕනේ S001 සමන් maths කියලා. right? ඒක කොහොමද අපි ගන්නෙ? අපි select කරන්න කියලා කියනවා. මං student info වලට alias එක S කියලා ගන්නවා. s.sid, s.sname. class info එකට මං C කියලා ගන්නවා. එතකොට c.cname. from student info s එක තමයි මගේ alias එක. class info C ඔක තමයි මම පාවිච්චි කරන tables දෙක. where කියන clause එකේ අනිවාර්යෙන් එන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? tables දෙකේ common field එක. ඒතර tables දෙකේ තියෙන common field එක මොකක්ද? student info එකේ CID එකට අදාළව තමයි අපි class info එකේ CID එක match කරගන්නේ. ඒතර CID තමයි අපිට තියෙන common columns දෙක. link එක හදන කෙනා. එහෙනම් මම කියනෝනේ where s.cid equals c.cid. ඔන්න basically වැඩේ හරි. දැන් මම මෙහෙම තියලා මගේ query එක run කරොත් බලන්න මොකද වෙන්නේ කියලා. පේනවද වෙලා තියෙන්නේ? එතකොට සමන් කියන්නේ මගේ student info එකේ ඉන්න ඔක්කොම ළමයින්ට ළමයි 9 දෙනෙක් ඉන්නවා. ළමයි 9 දෙනාගෙම SID එකයි name එකයි class C name එකයි ඇවිල්ලා තියෙනවා. දැන් මට ඕනේ මේ සමන්ගේ detail ටික විතරක් පෙරලා ගන්න. සමන් කියන ළමයාගේ ටික විතරක් කරගන්න. එහෙනම් මට මෙතනට තව and clause එකක් පාවිච්චි කරලා කියන්න පුළුවන්. s.sname equals සමන්. ඇයි අපි මේක ගන්නෙ? අපිට ප්‍රශ්නේ කියලා තියෙනවා සමන් කියන නම තියෙන ළමයාගේ SID එකයි නමයි C name එකයි පෙන්නන්න. right? ඒක නිසා අපි කියනවා S name එක සමන් වෙන කෙනාගේ මෙන්න මේ ටික තෝරලා දෙන්න. දැන් මේක run කරාම ඔවුලක් එනවා කොහොමද? excuse අනේ අර common error එක මට තේරෙන විදිහට අපි බලමු මේක ටිකකින් හරියයි. yes මේ තියෙන්නේ අපිට අදාළ output එක. right? ඒතර අපි කියලා තියෙනවා SID, sname, cname තෝරන්න. මේ කියන tables දෙකෙන් මේක link එක හදන තැන සහ නම සමන් වෙන්න ඕනේ. හරි. ඔක ලියා ගන්න ඊළඟ දවසේ අපි ෆිසිකල් ක්ලාස් එකේදී හම්බෙන්නේ right සෑහෙන කාලයකට පස්සේ. ඒක නිසා මතක ඇතුව
වෙලාව වරද්ද ගන්න නැතුව එන්න. ඇවිල්ලා SQL ටික ඉවර කරගමු. right එදාට පාඩම ඉවර කරගන්න පුළුවන් වෙයි. හරි. ඔක ලියා ගන්න ළමයි ලියාගෙන ලියුණාට ගැටලුවක් නැහැ. right අනිත් අයටත් පණිවිඩ දෙන්න. right ඒතර අපි ලබන බදාදා පුරුදු විදිහට නැනපෙතේදී හම්බෙනවා. right thank you very much good night හැමෝටම